සරණයි අපේ හාමුදුරනේ මෙහෙණින් වහන්සේ දරුවනේ DP education ආයතනයත් ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාචීන භාෂෝපකාර සමාගමත් එකට අත්වැල් බැඳගෙන ප්‍රාචීන භාෂා ශාස්ත්‍රයන්ගේ දියුණුව අභිවෘද්ධිය වගේම ප්‍රාචීන විභාගාපේක්ෂක අපේ හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ වගේම දුවදරුවන්ගේ අධ්‍යයන අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කර ගැනීම සඳහා සහයෝගයක් අත්වැලක් පිටුබලයක් ලබා දීමේ අරමුණ මුල් කර ගනිමින් ගෙනෙන DP ප්‍රාචීන අධ්‍යාපනය මාර්ගගත අධ්‍යාපනික වැඩසටහනට සමගාමීව ප්‍රාචීන පඬිත අවසාන උපාධි පරීක්ෂණයෙහි පාලි විෂය දෙවන ප්‍රශ්න පත්‍රය පාලි භාෂාව භාෂා ඉතිහාසය හා පද්‍ය රචනය ප්‍රශ්න පත්‍රයට අදාළව ඉදිරිපත් කරනු ලබන පාඩම් මාලාවෙහි 91 වන පාඩමයි අපි අද දවසේදී ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් අපි හැමදාම සඳහන් කරනවා වගේ මේ ප්‍රශ්න පත්‍රය මූලිකව අංශ 3ක් යටතේ සකස් වෙනවා. පාලි භාෂාව යටතේ සාම්ප්‍රදායික ව්‍යාකරණයත්, ඒ වගේම භාෂා ඉතිහාසය යටතේ පාලි භාෂාවට ඇති වාග් විද්‍යාත්මක සම්බන්ධතාවයත් ඒත් එක්කම පද්‍ය රචනය යටතේ දෙනු ලබන මාතෘකාවක් ඔස්සේ පද්‍ය 5කට නොඅඩු පද්‍ය සංඛ්‍යාවක් රචනා කිරීමත් කියන මෙන්න මේ කාරණා අපේ විෂය නිර්දේශය තුළ ඇතුළත් වෙලා තියෙනවා. එයින් පාලි භාෂාව කොටසට අදාළව කච්චායනය ආශ්‍රය කොට ගනිමින් ප්‍රධාන වශයෙන් විෂය නිර්දේශය තුළ දක්වා තිබෙන ව්‍යාකරණමය මාතෘකා සඳහා අපි මේ පාඩම් මාලාව තුළදී කරුණු සාකච්ඡා කළා. එතකොට අද දවසේ අපේ පාඩම සම්බන්ධ වෙන්නේ පාලි භාෂාව කියන කොටසත් එක්කම තමයි. නමුත් අර මේ දක්වා අපි කතා කරපු පාඩම් වලදී සාකච්ඡා කළ ආකාරයෙන් තරමක් වෙනස් ආකාරයට තමයි අද මාතෘකාව පිළිබඳව අපට සාකච්ඡා කිරීමට සිදුවන්නේ. ඒකට හේතුව අපි මෙතෙක් කතා බහ කළ සියලු ව්‍යාකරණ කරුණු පිළිබඳව අපි කතා කළේ කච්චායන සූත්‍රානුසාරයෙන් එහි එන ඉගැන්වීම් පාදක කොට ගනිමින් ගුරු කොට ගනිමින්. එතකොට අපේ විෂය නිර්දේශයේ ඔය අක්ෂර ප්‍රභේද සංධි නාම සමාස තද්දිත ආඛ්‍යාත කිතක කාරක ආදියට අමතරව තව අපට ලබා දීපු මාතෘකාවක් තියෙනවා නිපාත හා උපසර්ග පද පිළිබඳව. නිපාත පද හා උපසර්ග පද සම්බන්ධයෙන්. එතකොට පාලි භාෂාව තුල සහ සාම්ප්‍රදායික ව්‍යාකරණය තුල නිපාත උපසර්ග කියන දෙකේ භාවිතාව සිද්ධ වෙන්නේ කවර ආකාරයෙන්ද කියන එක සම්බන්ධයෙන් යම් ආකාරයක සාකච්ඡාවක් ගොඩනගා ගන්නට තමයි අද පාඩමේදී අපේක්ෂා කරන්නේ. එතෙන්දී අපි 100%ක්ම අර සාම්ප්‍රදායික ව්‍යාකරණ ග්‍රන්ථ වලටම සීමා වෙලා ඉන්නේ නැතුව ඒවයි එන ඉගැන්වීමුත් ආශ්‍රය කොටගෙන පොදුවේ නිපාත සහ උපසර්ග පද දෙක පිළිබඳව එහෙම නැත්නම් වෙනත් ක්‍රමයකට කියනවා නම් ওই දෙකටම පොදුවේ කියන අව්‍ය පද පිළිබඳව කතිකාවතක් ගොනු කර ගැනීම තමයි අද දවසේ අපේ පාඩමේ අරමුණ බවට පත් වෙන්නේ. සහ විෂය නිර්දේශය අපට එක වෙනම එක් මාතෘකාවක් විදිහටත් ලබා දීලා තියෙනවා. අපි ඉස්සල්ලාම උත්සාහ කරමු අව්‍ය කියලා කියන්නේ මොනවද කියලා හඳුනා ගන්න.
අව්‍ය කියලා කියන්නේ මොනවාද කියන එක හඳුනා ගැනීමට අපි පළමුවෙන්ම උත්සාහයක් දරමු. කොට අව්‍ය සම්බන්ධයෙන් අපි නිර්වචනය කරගත්තොත් අව්‍ය කියලා කියන්නේ නිපාත උපසර්ග දෙකට යෙදෙන පොදු නමක්. අපි භාෂාවේදී නිපාත හා උපසර්ග යනුවෙන් කතා කරන පද විශේෂ දෙක සඳහා පොදුවේ භාවිත කරන නාමයක් හැටියට අපිට අව්‍ය කියන වචනය හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එය මගේ නිර්වචනයක් නෙමෙයි. අපට සාම්ප්‍රදායික ව්‍යාකරණ ග්‍රන්ථවල හමුවන නිර්වචනයක් ඇසුරෙන් තමයි ඒ ප්‍රකාශනය ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට අපිට හම්බ වෙනවා රූප සිද්ධියේ මෙන්න මෙහෙම ප්‍රකාශයක්. උපසග්ග නිපාතානං සංඥා ලිංග වචන භේදේපි ව්‍යරහිතත්තා. අව්‍ය කියන වචනයට රූප සිද්ධියේ තියෙන නිර්වචනය තමයි උපසග්ග නිපාතානං සංඥා ලිංග වචන භේදේපි ව්‍යරහිතත්තා. අව්‍ය කියන්නේ මොනවද කියන එකත් ඒවට අව්‍ය කියන්න හේතුවත් දෙකම ওই ප්‍රකාශනය ඇතුලේ ගැබ් වෙලා තියෙනවා, අන්තර්ගත වෙලා තියෙනවා. අව්‍ය කියන්නේ මොනවටද කියලා බැලුවොත් උපසග්ග නිපාතානං සංඥා. උපසග්ග නිපාතානං උපසර්ග සහ නිපාත වලට සංඥා සංඥාවක් තමයි, නමක් තමයි අව්‍ය කියලා කියන්නේ. අව්‍ය කියන්නේ මොනවද කියලා ඇහුවොත් ඒකට තියෙන උත්තරය තමයි අව්‍ය කියන්නේ උපසර්ග සහ නිපාත වලට. ඇයි එහෙමනම් මේ උපසර්ග හා නිපාත වලට අව්‍ය කියලා කියන්නේ? නැත්නම් වෙන පද වලටත් අව්‍ය කියලා කියන්න එපා. වෙන ඒවට අව්‍ය නොකිය නිපාත උපසර්ග වලට අව්‍ය කියන්නේ ඇයි? අන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ දෙනවා ලිංග වචන භේදේපි ව්‍යරහිතත්තා. ලිංග වචනාදී භේදයන්හි ව්‍යරහිතත්තා. ව්‍යවීමක්, වෙනස් වීමක්, වරණැගීමක් නොමැති නිසා උපසර්ග නිපාත දෙකට කියනවා අව්‍ය කියලා. ලිංග විභක්ති වචන ආදීෙහි වර නොනැගෙන නිසා ව්‍ය වෙන්නේ නැහැ. එනිසා ව්‍ය රහිත භාවය හේතු කොටගෙන නව්‍ය අව්‍ය හැටියට සඳහන් කරනවා. මේ විග්‍රහය එන්නේ කොහෙද? රූප සිද්ධියේ. ඒ අනුව රූප සිද්ධි විග්‍රහයට අනුව ලිංග වචනාදී ભેදයෙහි ව්‍ය නොවන නිසා උපසර්ග නිපාත වලට අව්‍ය කියලා සංඥාවක් ලබා දීලා තියෙනවා. ඔන්න දැන් අව්‍ය කියන්නේ මොනවටද කියන ප්‍රශ්නයට පිළිතුර හම්බුණා. අව්‍ය කියන්නේ නිපාත උපසර්ග වලට. ඒ නිපාත උපසර්ග වලට අව්‍ය කියලා කියන්නේ ඇයිද කියන ප්‍රශ්නටත් උත්තරේ හම්බුණා. ඒ දෙකටම උත්තරේ තියෙනවා උපසග්ග නිපාතානං සංඥා ලිංග වචන බෙහෙදේපි ව්‍යරහිතත්තා කියන ප්‍රකාශනය ඇතුලේ. ඊළඟට ඔයිට අමතරව තවත් අදහසකට අනුව අපිට එක අදහසකටම විතරක් සීමා වෙන්න බැහැනේ. තවත් අයගේ අදහසකට අනුව මෙන්න මෙහෙමත් කියනවා. කොහොමද? කොච්චර ලිව්වත් ලියලා අවසන් කරන්න බැරි හන්ද අව්‍ය නොවන නිසා මේවට කියනවා අව්‍ය කියලා. ලියා නිම කළ නොහැකි බැවින් කියනවා අව්‍ය කියලා. නිමවීමක් නැහැ කොච්චර ලිව්වා. කෙතෙක් ලීවත් අවසන් නොවන නිසා වෙනොත් මේවට අව්‍ය කියලා කියනවා.
මේ නිර්වචනය උපුට ගත්තේ පල්ලත්තර සුමන ජෝතිනායක හාමුදුරුවන්ගේ පාලි ව්‍යාකරණ ග්‍රන්ථයෙන්. හරි. ඊළඟට අපි ගත්තොත් සාමාන්‍යයෙන් අව්‍ය කියලා කියන්නේ අලිංගික, ඒ කියන්නේ ලිංග භජනය නොකරන. අපි දන්නවා වෙන පද ගත්තොත් එහෙම නාම පද වගේ ඒවා ලිංග භජනය කරනවා. ඒවා ලිංග භජනය කරනවා. පුල්ලිංග කියයි, ඉත්තිලිංග කියයි, නපුංසක ලිංග කියයි, තිලිංගික කියයි. ඒවට යම්කිසි ලිංග භජනයක් තියෙනවා. හැබැයි මේ අව්‍ය පදවල විශේෂත්වය මේවා අලිංගිකයි, ලිංග භජනයක් කරන්නේ නැහැ. ළඟට මෙන්න මේ අවිභක්තික කියන වචනේ පොඩ්ඩක් තරමක් ප්‍රවේශමෙන් ගන්න. මෙතනට මම අවිභක්තික කියන එක යෙදුවේ මෙන්න මේ අර්ථයෙන්. සාමාන්‍ය පදයක් ගත්තාම ආඛ්‍යාත හෝ නාම පදයක් ගත්තාම එම පද නාම පදයක් ගත්තොත් ඒක නාම විභක්ති වල වර්ණගෙනවා. ධාතුවක් ගත්තොත් ඒක ආඛ්‍යාත විභක්ති වල වර්ණගෙනවා. හැබැයි මේ අව්‍ය ගත්තාම ඇතැම් අව්‍ය පද යම් යම් විභක්ති වලට සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් එහෙමයි කියලා යම් විභක්තියක් ඇසුරු කොටගෙන පැවතුනා වුණාට අර කියපු ධාතු හෝ නාම හා සමානව වෙන වෙන වශයෙන් විභක්ති ගැන්වෙන්නේ නැහැ. නැත්නම් විභක්ති වල වර්ණගෙන්නේ නැහැ. ඒ හේතුව මත පදනම්ව තමයි මෙතන අවිභක්තික කියලා කිව්වේ. එතකොට අව්‍ය කියලා කියන්නේ අලිංගික අවිභක්තික පද විශේෂයක්. හැබැයි අලිංගික අවිභක්තික පද විශේෂයක් උනාට අව්‍ය පද වලිනුත් යම් යම් විශේෂ අර්ථ ප්‍රකාශ වෙනවා. අව්‍ය පද වලින් යම් යම් සුවිශේෂ අර්ථ ප්‍රකාශ වෙනවා. ඒ බව ව්‍යාකරණ ආචාර්යවරුත් පෙන්වලා දීලා තියෙනවා. ව්‍යාකරණ ග්‍රන්ථ සපයපු ව්‍යාකරණ ආචාර්යවරුත් ඒ බව පෙන්වලා දීලා තියෙනවා. කොහොමද? උපසග්ගා නිපාතාච පච්චයාච ඉමේතයෝ නේකේ නේකත්ත විසයා ඉති නේරුත්තිකා බ්‍රවුම්. මොකද්ද කියන්නේ? මේකත් රූප සිද්ධියෙන් උපුටාගත්තු එකක්. උපසග්ගා නිපාතාච පච්චයාච ඉමේතයෝ නේකේ නේකත්ත විසයා ඉති නේරුත්තිකා බ්‍රවුම්. උපසග්ගා උපසර්ග පද, නිපාතා නිපාත පද, පච්චයා කිව්වේ නාම හෝ ආඛ්‍යාත ප්‍රත්‍යය. නිපාත උපසර්ග නාම හෝ ආඛ්‍යාත ප්‍රත්‍යය කියන ඉමේතයෝ මේ තුන් වර්ගය. මේ තුන් වර්ගය නේකේ නොයේ අර්ථවල යෙදෙනවා. නේකත්ත විෂයා නොයේ අර්ථයන් විෂය කොට පවතිනවා කියලා නේරුත්තිකා බ්‍රෝම් නිරුක්ති ආචාර්යවරු ප්‍රකාශ කරලා තියෙනවාය කියලායි සඳහන් කරන්නේ. එතකොට උපසර්ග නිපාත නාම විභක්ති ප්‍රත්‍ය ආඛ්‍යාත විභක්ති ප්‍රත්‍ය කියන මෙන්න මේ පද වර්ග, මේ කියන පද වර්ග නොඑක අර්ථවල යෙදෙනවා විතරක් නෙමෙයි නොඑක අර්ථ විෂය කොට පවතිනවා කියන එක තමයි නෛරුක්තිකයින්ගේ මතය අදහස බවට පත් වෙන්නේ. දැන් මම හිතනවා සාමාන්‍යයෙන් අව්‍ය කියන එක සම්බන්ධයෙන් අව්‍ය වලට අව්‍ය කියලා කියන්න හේතුව සම්බන්ධයෙන් යම් දල අදහසක් ඔබට ඇතිය කියලා. ඒ අදහසත් ඔළුවේ තියාගෙන අපි යමු ඉස්සරහට. ඔය කියපු අව්‍ය පද මූලික වශයෙන් අපි දෙකොටසකට බෙදාගත්තා නිපාත හා උපසර්ග කියලා. ඒ කියපු ප්‍රවර්ග දෙකෙන් මුලින්ම අපි අවධානය යොමු කරන වර්ගය බවට පත් වෙන්නේ උපසර්ග පද. උපසර්ග පද මොනවද උපසර්ග කියන්නේ? ඇයි ඒවට උපසර්ග කියන්නේ? උපසර්ග කියන්නේ මොනවද? ඇයි ඒවට උපසර්ග කියලා කියන්නේ? ඔන්න අපේ ඊළඟ ප්‍රශ්නේ අපි ඒක විසඳ ගන්න ඕනේ.
රූප සිද්ධිය අපට හම්බ වෙනවා එක් ගාථා පාඨයක් මෙන්න මේ විදිහේ. උපෙච්ඡත්තං සජන්ති තී උපසග්ගාහි පාදයෝ. උපෙච්ඡත්තං සජන්ති තී උපසග්ගාහි පාදයෝ. පාදයෝ කිව්වේ ප ආදයෝ. ප්‍ර ආදී මේ පද. ඒ කිව්වේ මෙන්න මේ පද ටික. ප ආදී කිව්වේ පයන්නෙන් පටන් ගන්න හන්ද ප ආදී මේ පද උපෙච්ච අත්තං සජන්ති. උපෙච්ච එළඹ. උපෙච්ච කිව්වේ එළඹ. අත්තං සජන්ති අර්ථ ගෙන දෙන නිසා, එළඹ අර්ථ ප්‍රකාශ කරන නිසා උපසර්ග වලට උපසග්ග කියලා කියනවා. එතකොට රූප සිද්ධි කතුවරයාගේ නිර්වචනීය බවට පත් වෙන්නේ ප පරා නි උ දු සංවි අව අනු ආදී වශයෙන් අපි දක්වන මේ උපසර්ග සමූහය එළඹිලා අර්ථ ප්‍රකාශ කරන නිසා මේවට උපසර්ග කියලා ප්‍රකාශ කරනවායි කියන එක. ඔන්න දැන් උපසර්ග කියන්නේ ඇයි කියන එක තහවුරු කරගත්තා, පැහැදිලි කරගත්තා. ඊළඟට උපසර්ග කියන්නේ මොනවද කියන එකයි ඊළඟට අපිට පැහැදිලි කර ගැනීමට තිබෙන්නේ. අන්න උපසර්ග කියන්නේ මොනවද කියන ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙනවා. පාලි භාෂාවේ තියෙන උපසර්ග පද සංඛ්‍යාව නිශ්චිතයි. ඒකයි අනුමාන කරන්න, එහෙම නැත්නම් වරදින්න එහෙම විදිහක් නැහැ. ඒ උපසර්ග සංඛ්‍යාව නිශ්චිතයි. නිශ්චිතවම එම උපසර්ග සංඛ්‍යාවේ ගණන බවට පත් වෙන්නේ උපසර්ග 20යි. උපසර්ග කීයද? පාලි භාෂාවේ ඇතුළත් වෙලා තියෙන්නේ උපසර්ග 20ක් පමණයි. දැන් අපි බලමු මේ පාලි භාෂාවේ යෙදෙන උපසර්ග පද ටික මොනවද කියලා. මෙන්න පළවෙනි උපසර්ගය ප. ප කියන උපසර්ගය. පරා නි උ දු සං වි අව අනු පරි අදි අභිපති සු ආ අති අපි අප උප කියන මේවා අපි උපසර්ග හැටියට සලකනවා. ඒ බඳු පද 20ක් තියෙනවා. ඒ පදවලට උපසර්ග කියලා කියන්නේ උපෙච්ඡත්තං සජන්ති ති උපසග්ගා එළඹ අර්ථ ප්‍රකාශ කරන නිසා අපි කියනවා උපසර්ග කියලා. දැන් අපි යම් උත්සාහයක් දරමු මේ උපසර්ග පද ටික හඳුනා ගන්නා ගමන් ඒවයින් නිර්මාණය වන පද ආදිය මොනවාද කියන එක චුට්ටක් විමසලා බලන්න. දැන් ප කියන උපසර්ගය ගත්තාම මේ උපසර්ග පද නාම පදවලටත් යෙදෙන්න පුළුවන්, ආඛ්‍යාත පදවලටත් යෙදෙන්න පුළුවන්. අපි දැන් ප කියන එක දාලා බලමු. ප කියන එක මුලින් ධාතුවකට මුලින් දාමු. ප කියන එකට මුලින් බල යෙදුනහම ඒකට අපි කියනවා පබල. පබල. ඊට පස්සේ නීත කියන අතීත කිතකයට මුලින් ප ආපුහම පනීත. තවත් එලෙස ප යෙදුණු උපසර්ගයේ යෙදුණු අවස්ථාවක් තමයි මේ පවාසින්. පවාසින් පිට හම්බ වෙනවා ධම්මපදේ චිරප්පවාසින් පුරිසං ධූරතෝ සොත්ති මාගතං ඥාති මිත්තා සුහජ්ජාච අභිනන්දන්ති ආගතං. චිරප්පවාසින් පුරිසං කියන තැන අපිට ඔය පවාසින් කියන වචනය හම්බ වෙනවා. මෙන්න මේ විදිහේ ප උපසර්ගයේ ගැළපිලා පදවලට එකතු වෙලා මුලින් මැදින් හෝ අගින්
වාක්‍ය වලට එකතු වෙලා අර්ථ ප්‍රකාශ කරනවා. ඊළඟට පරා කියන උපසර්ගය ගත්තොත් පරා කියන උපසර්ගයේදී අපිට මතක් වෙන ප්‍රසිද්ධම එක තමයි පරාපූර්ව කමු කියන ධාතුවෙන් හැදෙනවා. මෙතන වෘද්ධියක් වෙලා මෙතන රස්වයක් වෙලා පරක්කම කියලා. පරක්කම පරක්කම තව අපි හොඳට දන්න උදාහරණයක් තමයි පරාභව. පරාභවං තං පුරිසං කියන තැන හිම පරාභව කියන වචනය දකින්න පුළුවන්. ඊට පස්සේ ත්‍රිපිටකයේ තියෙනවා පරායන. පරායන වර්ගයකුත් තියෙනවනේ. පරායන. මේ වගේ තැන්වල එප කියන උපසර්ග පදය යෙදිලා තියෙනවා. ඊළඟට නි කියන උපසර්ග. නි කියන එකෙන් පරව වාන හෙවත් තෘෂ්ණාව. කෙන් පදේ හැදෙනවා නිබ්බාන කියලා. ළඟට එහෙම හැදෙන තව වචන කීපයක් මම මතක් කරන්න. නිරුක්ති. නිරුක්ති. බලමු නි ධාතුවෙන් හැදෙන තවත් එකක් තමයි නික්කිලේශ. නික්කිලේශ. කෙලෙස් වලින් තොර නික්කිලේශ. නිවාරේති. නිවාරේති. මේ වගේ තැන්වල ඔය නී කියන උපසර්ගය යෙදිලා තියෙන බව දැක ගන්න පුළුවන්. නි කියන උපසර්ගය. ඊළඟ උපසර්ගය තමයි නයේ. නයේ කියන උපසර්ගය. නී ඊළඟට නී කියන උපසර්ගය. නී කියන උපසර්ගයට අපිට ගන්න පුළුවන් නී හරති. නී හරති. නීවරණ වගේ පද. නී හරති. නීවරණ. නී රස වගේ පද ගන්න පුළුවන්. ඊළඟට උ කියන උපසර්ගය ගත්තාම ගච්ඡති කියන එකට උ එකතු වෙලා උග්ගච්ඡති කියලා අපිට හදා ගන්න පුළුවන්. ගච්ඡති කියන එකට උ එකතු කරපුවාම උග්ගච්ඡති. යතෝ උග්ගච්ඡති සූර්යෝ ආදිච්චෝ මණ්ඩලී මහා කියලා පිරිත් පොතේ එහෙම තියෙන්නේ. උග්ගච්ඡති. ඊළඟට ඌ කියන එක යොදලා අපිට ගන්න පුළුවන් උත්තම. උත්තම. ඌ කියන ප්‍රත්‍යය එකතු වෙලා හැදෙන ඒවා. උත්තම, උග්ගච්ඡති, uppන්න.
ඌ කියන උපසර්ගය එකතු වෙලා හැදෙන පද හැටියට. ඒ වගේම තව ගන්න පුළුවන් උත්සහති, උද්දිසති ඔය වගේ පද. ඊළඟට අපිට හම්බ වෙනවා දූ කියන උපසර්ගය. දූ දුබල, දුක්කර, දුබ්බන්න වගේ තැන්වල මේ උපසර්ගයේ යෙදලා තියෙන බව දැක ගන්න පුළුවන්. දුබල, දුබ්බන්න, දුක්කර, දුග්ගන්ධ, දුබ්භාසිත, දුස්සන්ටාන, දුරාචාර, දුච්චරිත, දුන්නිමිත්ත, දුම්මුඛ වගේ තැන්වල යෙදලා තියෙනවා. ඊළඟට ඊටාම ප්‍රකට උපසර්ගයක් තමයි සං කියන උපසර්ගය. බුද්ධ, සම්බුද්ධ, චරති, සංචරති. ඊට පස්සේ ඔය සමාධි, සංදි, සංගම වගේ තැන්වලත් සං කියන උපසර්ගය යෙදලා තියෙනවා. සංවුත, සම්පන්න, සංකින්න, සංචර ඔය වගේ තැන්වල සං කියන උපසර්ගය යෙදලා තියෙනවා. ඊළඟට වී කියන උපසර්ගය ගත්තොත් එහෙම විප්පයෝග, විශේෂ, විවිධ, විනය වගේ තැන්වල අපිට වී කියන උපසර්ගය දැක ගන්න පුළුවන්. අව කියන උපසර්ගය ගත්තාම අව කියන උපසර්ගයේ යෙදෙනවා අවවාද, අවගමන, අවමංගල, අවකාශ, අවඤ්ඤා වගේ තැන්වල යෙදෙනවා. ඊළඟට අනු කියන උපසර්ගය ගත්තාම අනු කියන උපසර්ගයේ යෙදෙනවා අනුවේති, අනුසය, අනුපුබ්බ, අනුරූප මේ වගේ තැන්වල යෙදෙනවා. පරි කියන උපසර්ගය ගත්තාම අපිට ගන්න පුළුවන් පරිපුන්න, පරිපාලන, පරිවුත, පරිහරණ, පරිදහති, පරිචර්යා වගේ තැන්වල අපිට මේ පරි කියන උපසර්ගයේ යෙදිච්ච තැන් දකින්නට පුළුවන්. වගේම ඊළඟ උපසර්ගයේ බවට පත් වෙන්නේ අධි කියන උපසර්ගය. අධි කියන උපසර්ගයට උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් අධි සීල, අධි මාස, අධි ගච්ඡති, අධි කරණ, අධි සෙස්සති වගේ තැන්වල නිතරම හම්බ වෙන උපසර්ගයක් අධි කියන උපසර්ගය. අභි කියන උපසර්ගය ගත්තොත් එහෙම අභිවන්දති, අභිරමති, අභිමුඛ, අභික්කම, අභිරූප, අභිධම්ම, අභිවිනය වගේ තැන්වල අභි කියන උපසර්ගය යෙදිලා තියෙනවා. ඊළඟ උපසර්ගය තමයි පති කියන උපසර්ගය. පති කියන උපසර්ගයේ යෙදෙනවා පටිසෝත, පටිපත්ති, පටිවේද. පති කියන උපසර්ගයේ යෙදෙනවා පටිපත්ති. පති කියන එකටම සමහර තැන්වලදී පටි වෙනවා. එතකොට පටිපත්ති, පතිපත්ති, පතිවේද, පටිවේද, පතිසරණ, පටිසරණ කියන මේ වගේ උදාහරණ ගන්න පුළුවන්. ඊළඟ උපසර්ග පදය තමයි සු කියන උපසර්ග පදය. සු කියන උපසර්ග පදය එකතු වුනහම ගන්ධ කියන එකට සු එකතු වුනහම සුගන්ධ. මන කියන එකට සු උපසර්ගය එකතු වුනහම සුමන. මේධ කියන වචනයට සු උපසර්ගය එකතු වුනහම සුමේධ. ඒ වගේ ගොඩාක් තැන්වලදී අර්ථය විශේෂ කොට දැක්වීම සඳහා සු කියන උපසර්ග පදයේ යොදා ගන්න ආකාරය දකින්න පුළුවන්. ඊළඟ උපසර්ගය තමයි නයති, ගච්ඡති, රභති, රම්මන, නයන වගේ උදාහරණ
ආ කියන උපසර්ගයට උදාහරණ හැටියට ගන්න පුළුවන්. ඊළඟට අති. අති ධාවති. අති අතීත අතීත කියන වගේ තැන්වල අතීත ඒ වගේම අතිප්පගෝ වගේ තැන්වල අති කියන ප්‍රත්‍යය දකින්න පුළුවන්. ඊළඟට අපි කියන එක නිපාතයක් විදිහටත් යෙදෙන තැන් අපිට දකින්න පුළුවන්. නිපාතයකට අමතරව අපි කියන එක උපසර්ගයක් විදිහටත් යෙදෙන බව මේ උපසර්ග පදාවලියෙන් අපට දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අප සහ උප කියන මේ උපසර්ග පද. එතකොට ඔන්න ඔය පද 20 තමයි අපි pāli භාෂාවේදී උපසර්ග පද හැටියට හඳුනාගන්නේ. pāli භාෂාවේදී උපසර්ග පද හැටියට හඳුනාගන්නේ මෙන්න මේ පද විශේෂ නැවත මතක් කරොත් පපරාණි නී උදු සං වී අව අනු පරි අදි අබි පතිසු ආ අති අපි අප උප කියන මේ පද ටික අපි උපසර්ග පද හැටියට ඉගෙන ගන්නවා pāli භාෂාවේ තියෙන. දැන් මේවා උපසර්ග පද කියලා ඉගෙන ගත්තට විතරක්මදී උපසර්ග පදවල ලක්ෂණ ඉගෙන ගන්න ඕනේ ඊළඟට. උපසර්ග පදවල තියෙන ලක්ෂණ ඉගෙන ගන්න ඕනේ. එතකොට උපසර්ග පදවල වෙනත් පදයක් එක්ක උපසර්ග පදයක් එකතු වුණයින් පස්සේ උපසර්ග පදයක් වෙනත් පදයක් සමග එකතු වුණයින් පස්සේ එතනදී උපසර්ග පදයකින් කාර්යයන් 3ක් සිද්ධ වෙන්න පුළුවන්. කාර්යයන් කීයක් සිද්ධ වෙන්න පුළුවන්ද? කාරණා 3ක් සිද්ධ වෙන්න පුළුවන්. මොනවද සිද්ධ වෙන්න පුළුවන් කාර්යයන් කියන එක අපි ඊළඟට කියනවා. එහෙම කාර්යයන් 3ක් සිදු විය හැකි බව සාම්ප්‍රදායික ව්‍යාකරණය තුල පෙන්වා දීලා තියෙනවා. අපිට හම්බ වෙනවා රූප සිද්ධියේ මෙන්න මෙහෙම ප්‍රකාශනයක්. දාත්වත්තං බාදතේ කෝචි කෝචිතං අනුවත්තතේ තමේවඤ්ඤෝ විශේෂේති උපසග්ග ගතිහි තිදා උපසග්ග ගති තිදා උපසර්ග පදවලට තුන් ආකාරයක ස්වභාවයන් ගතියන් තියෙනවාය කියලයි මේ සඳහන් කරන්නේ. ඒ අනුව මොනවද උපසර්ග පදයකට තියෙන ගති? දාත්වත්තං බාදතේ කොචි කෝචි. ඇතැම් අවස්ථාවලදී මොකද වෙන්නේ? දාත්වත්තං බාදතේ ධාතු අර්ථයට බාධා පමුණුවනවා. ධාතුවේ අර්ථයට බාධා පමුණුවනවා සමහර අවස්ථාවලදී. ඒ වගේම කෝචිතං අනුවත්තතේ සමහර උපසර්ග තියෙනවා. ඒ උපසර්ග වලින් ධාත්වර්ථයට බාධාවක් සිද්ධ වෙන්නේ නැහැ. ධාත්වර්ථයට බාධාවක් සිද්ධ වෙන්නේ නැහැ. ධාත්වර්ථයට අනුවම පවතිනවා. ධාත්වර්ථයට අනුවම පවතිනවා උපසර්ග පදේ එකතු වුණා වුණත්. තුන්වෙනි කාරණය තමයි ධාත්වර්ථයේ උද්දීපනය වෙනවා. ඒ කියන්නේ තියෙන අර්ථය තව වැඩි වෙනවා. තමේ වඤ්ඤෝ විශේෂේති. උපසර්ග පදයන්ගේ ලක්ෂණ තුන තමයි උපසර්ගයක් වෙනත් පදයක් එක්ක එක්ුණයින් පස්සේ එක්ක වෙන්න පුළුවන් දේ තමයි ධාත්වර්ථයට බාධා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ධාත්වර්ථයට අනුව පවතින්න පුළුවන්. ඒ වගේම ධාත්වර්ථය උද්දීපනය කිරීම කියන මෙන්න මේ කාර්යයන් කිරීමේ හැකියාව තියෙනවා උපසර්ග පදවලට.
අපි ඊළඟට මේ උපසර්ගවල යෙදෙනවයි කියලා කියපු ඔය අර්ථ තුන එකින් එකට පැහැදිලි කරගමු උදාහරණ අනුසාරයෙන් කොහොමද එහෙම වෙන්නේ කියලා. කොට අර්ථයට බාධා කිරීම කියලා කියපහන් එතනදි වෙන්නේ උපසර්ග පදයක් යෙදුවයින් පස්සේ යම් කිසි වචනයකට ඒකෙන් පවතින අර්ථය වෙනස් වෙනවා නම් ආන් එහෙම වෙනස් වෙන එකට අපි කියනවා අර්ථයට බාධා පමුණුවනවා කියලා. අර්ථයට බාධා පමුණුවනවා කියන්නේ ඒකට. එතකොට මෙන්න මේ බුහු කියන ධාතුව අපි හොඳට දන්න කියන බුහු සත්තායන් කියන ධාතුව වීම කියන අදහසගෙන දෙන බුහු කියන ධාතුවෙන් පරව භයන්නට උයන්නට ඕයන්න වෙලා ඕයන්න අව වෙලා භවති කියලා පදේ හැදෙනවා. භවති කියලා පදේ හැදෙනවා ගැටලුවක් නැහැ එතන. ඊළඟට අපිට දකින්න පුළුවන් මේ දෙවනි පියවරේදී අර භවති කියන ක්‍රියාපදයටම භවති කියන ක්‍රියාපදයටම මුලින් අපි උපසර්ගයක් එකතු කරගන්නවා අභි කියලා. මුලින් උපසර්ගයක් එකතු කරගන්නවා අභි කියලා. දැන් මේක මොකක් බවට පත් වෙනවද? අභිභවති බවට පත් වෙනවා. අභිභවති. අභිභවති කියන එකේ තේරුම තමයි පරද්දනවා කියන තේරුම. භවති කියන එකේ තියෙන්නේ වෙයි කියන තේරුම. නමුත් අභිභවති කියන එකේ තියෙන්නේ පරද්දනවා කියන තේරුම. ආන් ඒකට තමයි අපි කියන්නේ අර්ථයට බාධා කරනවා. අර වෙයි කියන අර්ථය නැති කරලා දාලා අලුත් අර්ථයක් ඒකට එකතු වෙනවා. අභිභවති කිව්වොත් ඒකේ තේරුම පරදවයි. අභි වෙනුවට අනු කියන උපසර්ගය යොදාගෙන ඒකට භවති එකතු කරපුවාන් ඒකේ තේරුම අනුභවති. අනුභවති. අනුභවති කියලා කියන්නේ ආහාර ගන්නවට. තවත් ඒ බඳු ස්වරූපේ ධාතුවක් ණයේ නී ණයේ පැමිණවීම අර්ථයේ ණයති කියන එකේ තේරුම තමයි පමුණුවයි ගෙන යයි කියන තේරුම නැත්නම් අර්ථය. ඒකටම ආ කියන උපසර්ගය යොදලා ණයති කියන පදේ යොදපුවාන් එයින් හැදෙනවා ගෙන එයි කියන අර්ථය. ගෙන එයි කියන අර්ථය. ණය ධාතුවට పూర్ව නී ධාතුවට పూర్වයෙන් වී කියන උපසර්ගය එකතු වුණාම එතනින් හැදෙනවා විනයති. ණයති කියන්නේ පමුණුවයි විනයති කියන්නේ හික්මවයි. එතනත් අදහස වෙනස් වෙලා. තර කියන ධාතුවෙන් පරව තර කියන ධාතුවේ තේරුම ඊතර වීම කියන අදහස. තර කියන ධාතුවට పూర్වයෙන්ුත් අපි උපසර්ගයක් එකතු කරගන්නවා වී. වී එකතු කරපුවාම ඒක තේරුම විතරති. විතරති කියන්නේ දෙයි කියන එක. විතරති දෙයි කියන එක. ඊට පස්සේ ගමු කියන ධාතුව අපි හොඳට දන්න කියන ගමු ගතියන් යෑමෙහි ධාතුව ඒකට పూర్වයෙන් ආ කියන ප්‍රත්‍ය එකතු කරපුවාන් අපිට පුළුවන් ආගච්ඡති කියලා සකස් කරගන්න. ආ කියන උපසර්ගය නී කියන උපසර්ගය එකතු කරපුවාන් එයින් හදා ගන්න පුළුවන් නිගච්ඡති කියලා. නිගච්ඡති කියලා හදා ගන්න පුළුවන්කම තියෙනවා. ඔන්න ඔය විදිහට බාධා කිරීම අර්ථයට බාධා කිරීම කියන අර්ථයේ අපිට දකින්න පුළුවන් යම් උපසර්ගය දෙනවා. දැන් මෙතන යෙදිලා තියෙන අභි අනු ආ වී අව
ගති කියන මේ ධාතු සියල්ලම බාධා කිරීම කියන අර්ථය තමයි මේ තැන්වල යෙදලා තියෙන. සමහර විට මෙතන බාධා කිරීම කියන අර්ථය නැතුව වෙන අර්ථයක යෙදිච්ච එකක් මෙතන අපිට දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් මේ උපසර්ගම වෙනත් අර්ථවල යෙදෙන තැනුත් තියෙනවා. සමහර විට අපි මෙතන ගත්තු වචන වලට උනත් වෙන අර්ථ තියෙන අවස්ථා තියෙනවා. නමුත් මෙතනට ගැළපෙන අර්ථය මත පිහිටලා තමයි අපි මේ එකතු කරගෙන තියෙන්නේ. එතකොට අර්ථයට බාධා කිරීම කියන අර්ථය. ඒ වගේම ලක්ෂණය අර්ථයට අනුව පැවතීම කියන ලක්ෂණයත් පෙන්වුම් කරනවා මේ උපසර්ග පද. සමහර වෙලාවට උපසර්ග එකතු කරපුවාම ඒක වෙනසක් නෑ අර්ථයට අනුව පවතිනවා ඒ තැන්වලදී. මේකෙදි වෙන්නේ උපසර්ග පදය එකතු උනයින් පස්සේ දැන් මේ විස පවේශනේ කියන ධාතුව ගත්තාම මේකේ තේරුම විසති පිවිසෙයි කියන එක. ඒකටම ප එකතු වුනහම පවිසති. පවිසති. ප එකතු වුනහම පවිසති කියලා හදා ගන්න පුළුවන්. ඒකේ තේරුමත් පිවිසෙීම තමයි වෙනසක් නැහැ. අර්ථයට අනුව පවතිනවා. අර්ථයට කිසිදු හානියක් අඩු වැඩි කිරීමක් කරන්නේ නැහැ. තියෙන අර්ථයටම අනුව පවතිනවා. ඒ වගේ එකක් තමයි මේ චර ගතියක් නැත්නම් යෑමෙහි ධාතුව. කෙන් හැදෙන පදේ චරති. චරති කියන එකට මුලින් වියන්න එකතු කරලා විචරති කියලා කිව්වත් ඒකේ තේරුමත් යයි කියන එකම තමයි. විචරති කිව්වත් ඒකේ තේරුමත් යයි කියන එකම තමයි. වෙනසක් සිද්ධ වෙලා නැහැ අර්ථයට අනුව පැවතිලා තියෙනවා. ඊළඟට මුච මෝචනේ මිදීමේ ධාතුව. මුංචති කියලා කිව්වොත් මුදයි. හැබැයි ඒකට ප එකතු කරලා පමුංචති කියලා කිව්වම ඒත් තේරුම මුදයිම තමයි. ඔකට මේ වගේ තැන්වලදී ඒ උපසර්ග යෙදුනා වුණත් අර්ථයට කිසිම හානියක් වෙලා නැහැ. තිබෙන පවතින අර්ථය අනුව පැවතිලා තියෙනවා. ඊළඟ කාරණේ තමයි අර්ථය උද්දීපනය කිරීම. ඒ කියන්නේ තියෙන අර්ථය වැඩි කරනවා. තියෙන අර්ථය මොනවා කරනවද? වැඩි කරනවා. ඒ වගේ තැනක් තමයි මේ වන්ද කියන ධාතුව. වන්දනේ කියන ධාතුව. වන්ද අභිවාදනය කියන ධාතුව. වන්ද ති කියන එකට මුලින් අභි එකතු වුනහම අභිවන්දති. අභිවන්දති කියන්නේ අභිවන්දති කියලා කියනවා මනවින් වදිනවට. වන්දති කියනවා වඳිනවට. අභිවන්දති කියලා කියනවා මනවින් වඳිනවට. නැත්නම් සකසා වඳී කියන එක. අපිට ඔය අභිවන්දිත්වා කියන පදය හම්බ වෙනවා බාලාවතාරේ බුද්ධං තිදාභි වන්දිත්වා. බුද්ධං බුදුහාමුදුරුවන්ට තිදා තුන් ආකාරයකට අභිවන්දිත්වා වැඳලා. කොට එතෙන්දී අර්ථය උද්දීපනය වීමක් සිදු වෙලා තියෙනවා. ඊළඟට කර ධාතුව කරනස්මින් කෙන් හැදෙනවා කරෝති. එකට මුලින් සං ආපුහං සංකරෝති. මනවින් කරයි නැත්නම් සංස්කරණය කරයි කියන අදහස. මනවින් කරයි නැත්නම් සංස්කරණය කරයි. ඒ වගේ තැන්වලත් අර්ථය වැඩි කරලා තියෙනවා ඒ උපසර්ග පදයන්ගෙන්. වර කියලා කියන්නේ උතුම්. වර කියන එකට ප එකතු වුනහම පවර. පවර කියන්නේ ඊටාම උතුම්. උතුම් කියන එකටත් වඩා උතුම් නම් අපි කියනවා වර කියලා. නැත්නම් පවර කියලා අපි කියනවා ඊටා උතුම් කියන අදහස.
වර කියන එකට වඩා වැඩිපුර උතුම් එකට තමයි පවර කියලා කියන්නේ. ඒ වගේම බුද්ධ කියලා කියන්නේ අවබෝධ කරගත් තැනැත්තා කියන තේරුම. ඒකට මුලින් සං කියන උපසර්ගය ආපුහන් සංබුද්ධ මනවින් අවබෝධ කරගත්තු තැනැත්තා කියන අදහස එතෙන්දී එනවා. අට මේ දක්වා අපි කතා කරපු උපසර්ගයන්ගෙන් සිදුවන කාර්යයන් තුනක් තියෙනවා. අර්ථය උද්දීපනය කිරීම, අර්ථයට අනුව පැවතීම සහ අර්ථය වෙනස් කිරීම කියන ඔන්න ඔය කාරණා තුන සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි අපේ අවධානය යොමු කරන්නේ නිපාත පද සම්බන්ධයෙන්. නිපාත පද සම්බන්ධයෙන් තමයි අපේ අවධානය යොමු කරන්නේ. ඊට අදාළ නිර්වචනය තමයි ආදි පදාදි මජ්ජන්තේ නිපාතා නිපතಂತಿ. ආදි පදාදි මජ්ජන්තේ නිපාතා නිපතಂತಿ. ආදි කිව්වේ මුල, මජ්ජ කිව්වේ මැද, මුල මැද නිපාතා නිපතಂತಿ. හෙලෙන නිසා නැත්නම් වැටෙන නිසා ඒවට කියනවා නිපාත කියලා. මුල මැද අග ආදී යෙදෙන නිසා නිපාත කියලා කියනවායි කියන එක තමයි විග්‍රහය. ආදිපදාදි මජ්ජන්තේ නිපාතා නිපතಂತಿ කියලා. පදයන් ගෙහෙවත් මෙතන පදයන් කිව්වට ඇත්තටම වාක්‍යවල මුල මැද අග යෙදිලා නොඒක අර්ථ ප්‍රකාශ කරන එක තමයි එහෙමනම් නිපාතයින්ගේ ලක්ෂණ බවට පත් වෙන්නේ. නිපාතවල ලක්ෂණය බවට පත් වෙන්නේ වාක්‍යයන්ගේ මුල මැද අග යෙදිලා නොඑක් අර්ථ ප්‍රකාශ කිරීම. එතකොට මේ නිපාත පද සහ උපසර්ග පද දෙක ගත්තාම නිපාත පද සාමාන්‍යයෙන් වෙන පදයක් සමග එකට එකතු වෙලා තමයි උපසර්ග පදයක් යෙදෙන්නේ. නමුත් නිපාත පද වලට එහෙම ඕනෙන්නේ නැහැ. නිපාත පද වලට තනියෙන් යෙදෙන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම උපසර්ග පදවල අපි ඉගෙන ගත්ත සංඛ්‍යා නියමයක් තියෙනවා. නිශ්චිත සංඛ්‍යාවක් තියෙනවා. උපසර්ග 20යි තියෙන්නේ. හැබැයි නිපාත පදවලට එහෙම සංඛ්‍යා නියමයක් නැහැ. ඊළඟට නිපාතවල තියෙන අනෙක් වැදගත් කාරණේ තමයි නිපාත කිසිම ලිංගයකට අයිති නැහැ. ඒ වගේම විභක්ති වල වර්ණගෙන්නේ නැහැ. ඒක වචන බහුවචන ප්‍රභේද නැහැ. ඒ හැමතැනකදීම එකම ස්වરૂපයෙන් පෙනී සිටීම තමයි නිපාතවල තවත් ලක්ෂණයක් බවට පත් වෙන්නේ. සදිසායේ තිලිංගේසු සබ්බාසුච විභත්තිසු වචනේසු ච සබ්බේසු තේ නිපාතාති කිත්තිතා. තුන් ලිංගයේම යමක් සමාන නම් සියලු විභක්තිවල සියලු වචනවල සමාන බවට පත්වීම හෙවත් වර නොනැගී එකම රූපයෙන් සිටීම තමයි නිපාත පදවල ලක්ෂණය බවට පත් වෙන්නේ. තවත් නිර්වචනයකට අනුව නාමාක්‍යාතෝපසග්ග විනිම්මුත්තං යදව්‍ය ලක්කණං තං සබ්බං නිපාත පදන්ති වේදිතබ්බං. නාමයක් ආඛ්‍යාත ප්‍රත්‍යක් නාම ප්‍රත්‍යයක් නොවන
උපසර්ග වලින් අන්‍ය වූ යමක් අව්‍ය ලක්ෂණ පෙන්වුම් කරනවා නම් ආන් ඒ සියල්ලටම පොදුවේ කියනවා නිපාත පද කියලා. නාමයක් නොවන ආඛ්‍යාත ප්‍රත්‍යයකුත් නොවන උපසර්ගයන්ගෙන් අන්‍ය වූ යම් අව්‍ය විශේෂයක් වෙනනම් ආන් ඒවට අපි කියනවා මොනවා කියලාද? නිපාත පද කියලා. කොට තවත් අදහසකින් කියවෙනවා මේ නිපාත පදත් ඔය භාෂාවේ තියෙන අනිත් වචන වගේම මුල් යුගයේදී සම්පූර්ණ වචන විදිහට තිබිලා පස්සේ කාලයක් ගෑවෑමෙන් මේ වචන වලින් කෑලි බෑලි අයින් වෙලා ගිහිල්ලා දැන් වචන භාග විදිහට නිපාත ස්වරූපයෙන් පෙනී ඉන්න පුළුවන් කියලා එක මතයක් ඉදිරිපත් වෙලා තියෙනවා. මුත්තං පදත්තය තස්මා නිපතන්ත්‍යන්තරං තරා නේපාතිකන්ති තං වුත්තං යං අව්‍ය සලක්කණං. මේ ගාථාවෙන් කියවෙන්නේ අර මම උඩින් කියපු කාරණේ. ඒ කියන්නේ අර ඉස්සර සම්පූර්ණ පද විදිහට තිබිලා ඒවයි කොටස් කොටස් ඉවත් වෙලා ගිහිල්ලා වර්තමානයේ නිපාත ස්වරූපයෙන් පෙනී ඉන්නවා කියන කතාව. ළඟට අපි තව කාරණයක් පැහැදිලි කරගත්තොත් නිපාතවල මූලික ලක්ෂණයක් බවට පත් වෙන්නේ විභක්තිවල වර නොනැගීම වුවත්. නිපාතවල මූලික ලක්ෂණයම විභක්තිවල වර නොනැගීමම වුවත් ඇතැම් අවස්ථාවලදී අපිට දකින්න පුළුවන් සමහර නිපාත පද තියෙනවා යම් විභක්තියක් ආශ්‍රය කොටගෙන පවතින සමහර නිපාත පද තියෙනවා. එහෙම යම් යම් විභක්තියින් ඇසුරු කොට පවතින නිපාතවලට අපි කියනවා විභක්ති යුක්ත නිපාත පද කියලා. එහෙම කිසිම විභක්තියක් ඇසුරු නොකොට හුදෙකලාව යෙදෙන නිපාත පද වලට අපි කියනවා විභක්ති වියුක්ත නිපාත පද කියලා. ඒ අනුව නිපාත පද ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට අපට වර්ගීකරණය කරගන්න පුළුවන්. එක කොටසක් තමයි විභක්ති වියුක්ත නිපාත, අනිත් එක තමයි විභක්ති යුක්ත නිපාත. අපි බලමු මොනවද මේ විභක්ති යුක්ත නිපාත කියන්නේ සහ විභක්ති වියුක්ත නිපාත කියන්නේ මොනවද කියලා. දැන් මෙහෙම ගත්තාම විභක්ති යුක්ත නිපාත පද ගැන අපි ඉස්සෙල්ලා කතා කරමු. ඔන්න පඨමා විභක්ති අර්ථය පෙන්වන පඨමා විභක්තියට සම්බන්ධ නිපාත පද. මෙන්න සක්කා, ලබ්භා. සක්කා කියන්නේ හැකි කියන එක. ලබ්භා කියන්නේ ලැබ. එතකොට මේ නිපාත පද දෙකම පඨමා විභක්ති අර්ථ නිපාත හැටියට තමයි සලකනු ලබන්නේ. ඊළඟට පඨමා සහ ဒုတိ ය කියන විභක්ති දෙකේ දෙන විභක්ති අර්ථ සම්බන්ධයෙන් කිව්වොත් එහෙම නමෝ කියන වචනය නමස්කාර වේවා කියන අදහස දෙන. ඒ වගේම දිවා දහවල දවල කියන තේරුම තියෙන දිවා කියන මේ පද දෙකම පඨමා හා ဒုတိ ය විභක්ති අර්ථ නියෝජනය කරන පද දෙකක් හැටියට දක්වන්න පුළුවන්. ඒ වගේම තතිය විභක්ති අර්ථය නියෝජනය කරනවා සයං, සාමං, සම්මා වගේ තමා කියන අර්ථය දෙන සයං, සාමං එහෙම නැත්නම් සම්මා කියන මේවා තතිය විභක්ති අර්ථ නිපාත හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට චතුර්ථ විභක්ති අර්ථය ප්‍රකට කරන නිපාතවලදී වැඩි අවස්ථාවක් ලැබෙන්නේ මෙන්න මේ තුමන්ත ප්‍රත්‍ය සහිතව
සකස් කරගත්තු පදවලට කාතවේ කාතුම් මේවත් නිපාත ස්වરૂපයේම නැත්නම් සකස් කරයින් පස්සේ පූර්ව ක්‍රියා කියලා කියන්නේ එහෙම නැත්නම් තුමන්ත ක්‍රියා කියලා කියන්නේත් නිපාත වර්ගයක් හැටියටම තමයි සලකන්නේ නිපාත ස්වરૂපයේ කිතක හැටියට. ඔට ඒතෙන් වලදී ඔය තවේ සහ තුන් කියන ප්‍රත්‍යය යොදපු පද චතුර්ථ විභක්ති අර්ථය ප්‍රකට කරන බව දැක ගන්න පුළුවන්. කාතවේ කාතුන් ධාතවේ ධාතුන් මේවයින් චතුර්ථ විභක්ති අර්ථයක් ගම්ම්‍ය වෙනවා. පංචමී විභක්තිය ගත්තාම පංචමී විභක්ති අර්ථයේ විදිහට ගන්නේ දීඝසෝ දීඝ කියන වචනයෙන් පරව සෝ කියන ප්‍රත්‍යය එකතු කරලා හදාගෙන තියෙනවා. මේක සම්පූර්ණ පදයේ නිපාතයක් හැටියට තමයි සලකන්නේ. මෙහෙම සකස් කරගත්තාම ඒක පංචමී අර්ථය ප්‍රකට කරන නිපාතයක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඊළඟට මේ රාජසෝ රජු කෙරෙන් කියන එක මේ රාජසෝ කියන එකත් එහෙමයි. ඒකත් පංචමී අර්ථය ප්‍රකට කරන නිපාත පදයක්. ඊළඟට අපි බලමු සත්තමී විභක්ති අර්ථය ප්‍රකට කරන පද යත්‍ර එත්‍ර තත්‍ර කුත්ත මේ වගේ තැන්වලදී අර ස්ථානය ගැන අහන ස්ථානයක් ගැන කියවෙන නිපාත පද වගේ ඒවා තියෙනකොට ඒවා සත්තමී විභක්ති අර්ථය තමයි නියෝජනය කරන්නේ. දැන් අපි අනිත් පැත්තට අවධානය යොමු කළොත් අපේ විභක්ති වියුක්ත පද විභක්ති වියුක්ත නිපාත පද කියන එකට අවධානය යොමු කළොත් මේ නිපාතවලට નિયમિત ස්ථීර විභක්ති නියමයක් නැහැ. සුදුසු විදිහට යොදා ගැනීම තමයි වැදගත් වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට බලමු. ඊට උදාහරණ විදිහට තියෙන ඒවා මෙහෙම. අප්පේව නාම කියනුම කවරේද කියලා මොකටද කියන එක අප්පේව නාම. හා කියන නිපාතෙන් කියවෙනවා කේදාර්ථ විස්මයාර්ථ වගේ ඒවා. ඒ කියන්නේ විස්මය කියන්නේ පුදුම වීම, අනිත් පැත්තෙන් කේදාර්ථය කියලා කියන්නේ දුක. ඒ හැම තැනකදීම මේ අහෝ කියන නිපාතය කේදාර්ථය වගේ තැන්වලදී යෙදෙනවා. විශේෂ විභක්ති භජනයක් ඒ තුල නැහැ. ඒකදා එක් ලෙසකින්. ඒ වගේම සහස්සක්කත්තුන් දහස්වරක් පුන යලි කියන අදහස දිස්වා දැක නූන ඒකාන්තයෙන් කියන මේ පද කීපයක් මෙතන දීලා තියෙන. තව ගොඩක් පද අපිට එහෙම දකින්න පුළුවන්. මේ පදවල තියෙන විශේෂත්වය තමයි මේවා නිශ්චිත විභක්තියක් මේ පදවලට නැහැ සහ ඒවා වර්ණගෙන්නේ නැහැ. එහෙම වර්ණ නොනගෙන නිසා නිශ්චිත විභක්තියක් නැති නිසා අපි මේවා සලකන්නේ විභක්ති වියුක්ත නිපාත පද හැටියට. ඔන්න ඔය ආකාරයට දැන් අපේ ප්‍රශ්නේ බවට පත් වුණේ පාලි භාෂාවේ අව්‍ය පද භාවිතය පාලි භාෂාවේ අව්‍ය පද හැටියට නිපාත සහ උපසර්ග කියන පද වර්ග දෙක තමයි අපි භාවිත කරන්නේ. එයින් උපසර්ග පද 20ක් සියලු උපසර්ග පද 20ක් විදිහට අපිට දකින්න ලැබුණා. වගේම නිපාත පද වලට ගත්තොත් නිපාත පදවලට ගණන් නියමයක් නැහැ. ඒ වගේම නිපාත උපසර්ග පද තුන් ආකාරයකින් ක්‍රියාත්මක වෙනවා. නැත්නම් උපසර්ග පදයන්ගේ ක්‍රියාත්මක වීම ක්‍රම තුනකට සිද්ධ වෙන්න පුළුවන්. අර්ථය අනුව පවතින්න පුළුවන්, අර්ථය වැඩි කරන්න පුළුවන්, සහ අර්ථය වෙනස් කරන්න පුළුවන්. වගේම නිපාත පදවලටත් වාක්‍යයක මුල මැද අග යෙදিলা නොයෙක් අර්ථ ප්‍රකාශ කිරීමේ හැකියාව ශක්තිය තියෙන බව අපි මින් පෙර කතා කරා. ඉතින් මෙතනදී මතු පිට අවබෝධයක්, දල අවබෝධයක් ලබා ගැනීම තමයි අපේ
උවමනාව බවට පත් උනේ මොකද අපේ විෂය නිර්දේශය අපට නිපාත සහ උපසර්ග කියන දෙක සම්බන්ධයෙන් වෙනම අනුමාත්‍රිකා දෙකක් ලබා දී තිබෙන නිසා. ඉතින් තව දුරටත් මේ මූලාශ්‍ර සහ පොතපත ආදී පරිශීලනය කරලා මේ අව්‍ය පද විශේෂයන් පිළිබඳව ඒ කියන්නේ නිපාත හා උපසර්ග පිළිබඳව අධ්‍යයනය කරන්නට කියන සිහිපත් කිරීමත් කරමින් අද දවසේ අපි සමුගන්නටයි සූදානම. නැවත හමු වනතුරු සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සප්පදානං ධම්මදානං කිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහංගු සමාජ සත්කාරයයි ඩීපී ප්‍රාචීන අධ්‍යාපනය